සම්මා සම්බුදු සරණයි සදැහැති සුභින්පත් ඔබ සෑම සියලු දෙනාටම සදහැවතුනි දුක්ඛිත වූ සසරින් එතර වන්නට ලෞතුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවට sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට ඔබ වෙත sannivedanaya කරන උතුම් සදහම් දේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. දේශනාව මෙහෙයවීම වෙනුවෙන් අප සිදු කළා වූ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගනිමින් මේ පුණ්‍යවන්ත වූ සදහම් මණ්ඩපයේ වෙත වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගොතටුව චන්දන විහාරයේ කරු විහාරාධිපති මහර්ගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති විචිත්‍ර ධර්ම කතික අවසරයි අතිපූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමීන් වහන්සේ අප සාදුනාදනක්වා ප්‍රථම කොට පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සදහවතුනි මේ උතුම් සදහම් දේශනාව සඳහා දපින්බර වූ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. අංක 103 බණ්ඩාරවැල පාර බදුල්ලයන් ලිපිනෙහි පදිංචි කාන්තා පෙරේරා ඒ පින්වත් මහත්මිය විසින් එතුමිය අද දවසේදී විශේෂයෙන් ආරමුණු වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා. බදුල්ල බණ්ඩාරවැල පාර පින් අරාව අංක 103 දරණ නිවසේ පදිංචි කාන්තා පෙරේරා මහත්මියගේ ජුනි මාස 18 වන සෙනසුරාදාට යෙදී තිබුණු ජන්මදිනය නිමිති කරගෙන සහ 92 වන ජන්මදිනය යෙදුණු සුනේත්‍රා රණසිංහ සොහොයුරියටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනාවන් කරන්නටත් එවැගේම දැනට රෝගාතුරව සිටින ඉරෝමා පෙරේරා දියණියටත් ඉක්මන් සුව හා ආශිර්වාද ප්‍රාර්ථනාවන් කරන්නටත් අංක 461 නිවසේ මිහිඳුමාවත බිඳුරුමැව බණ්ඩාරවැල පින්හි පදිංචි පද්මිනී පෙරේරා දියණියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනාවන් කිරීමටත් එවැගේම මිය පරලොව ගිය ආදරණීය දෙමාපියන්ටත් විමලා පෙරේරා වැඩිමහල් සොයුරිය ඇතුළු ඥාති සමූහයාගේ භවකාමී ජීවිතයේ සුවපත් වේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනාවන් කරන්නටත් එවැගේම දිදුල මාධ්‍යාලයකට සභාපති ස්වාමින් වහන්සේ වෙන අවසරයි අතිපූජනීය මාලිකාවිල අස්සජී පින්වත් නායක ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සැමටත් දිදුල කාර්ය මණ්ඩලයටත් ධර්මදේශනාවට සවන් තුන් පින්තුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් මම භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනාවන් කරන්නත් මේ උතුම් සදහම් දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැවතුන් අද දවසේදී සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් සදහම් දේශනාව මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කර සිටිනවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දුප්පඤ්ඤෝ තියාවසෝ උච්චති කිත්තාවතානුකෝ ආවසෝ දුප්පඤ්ඤෝති උච්චති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ටීවී දිදුල බෞද්ධ නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන්
සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ අංක 103 බණ්ඩාරවෙල පාර බදුල්ල ලිපිනේ පදිංචි කාන්තා පෙරේරා මහත්මනිය. අරමුණ හැටියට තබාගත්තේ බදුල්ල බණ්ඩාරවෙල පාර පිංගරාව අංක 103 දරන් නිවසේ පදිංචි කාන්තා පෙරේරා මහත්මියගේ ජුනි මාස 18 වන සෙනසුරාදාට යෙදී තිබුණු ජන්මදිනයේ නිමිති කරගෙන සහ 92 වෙනි ජන්මදිනයේ යෙදුන සුනේත්‍රා රණසිංහ සහෝදරියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම දැනට රෝගාතුරව පසුවන ඉරෝමා පෙරේරා දියණියටත් ඉක්මන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, අංක 461 නිවසේ මිහිඳු මාවත බිඳුණු වැව බණ්ඩාරවෙල ලිපිනේ පදිංචි පත්මිනී පෙරේරා දියණියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, මිය පරලොව සපත්වන්ට යෙදුණු ආදරණීය දෙමව්පියන්, එවාගේ විමලා පෙරේරා වැඩිමහල් සහෝදරය ඇතුළු ඥාති සමූහයාගේ භවගාමී ජීවිත සුවපත් වේවා, චතුරාර්ය සත්‍ය ධර්මාභෝධය තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබාගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පණ්ණාසකේ සඳහන් වන මහා වේදල්ල සූත්‍ර දේශනාව. සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා කොට්ටිත මහරහතන් වහන්සේත් අතර ඇති වුණු ලස්සන ධර්ම සාකච්ඡාවක් හැටියටයි මේ දේශනාව සඳහන් වෙන්නේ. මේ දේශනාව සිද්ධ කරන කාලේ අපේ බුදුරජාන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමේ. එදා අපේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට වැඩම කරලා ලස්සන ප්‍රශ්න මාලාවක් පින්නතුණි අහනවා. කොටින්ම කිව්වොත් මේ දෙදෙනා වහන්සේ අතර ඇතුළු ලස්සන ධර්ම සාකච්ඡාවක්. පින්නතුන්ට හිතෙනවා ඇති මුන්වහන්සේලා දෙනමම මහරහතන් වහන්සේලා දෙනමක් නිසා ඇයි තවදුරටත් ධර්ම සාකච්ඡා කරන්නේ? උන්වහන්සේලා දෙනමගේ ධර්ම සාකච්ඡාව මතු මේ ශාසනය උපදින දරුවන්ට පින්නතුනි බොහෝ වැඩ පිණිස පවතිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් පින්නතුනි භාවනා කරලා එහෙම නැත්නම් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන බුද්ධත්වයට පත් වුණා. එහෙම වුණත් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ නැවත ආරණ්‍යයට වැඩම කරලා ඒ භාවනාදී යෙදෙන්නේ වෙන මොහොකටවත් නෙවෙයි මතු මේ ශාසනයේ උපදින ශ්‍රාවක දරුවන්ට පින්නතුනි අනුග්‍රහ පිණිස. නැත්තම් බුද්ධත්වයට පත්වෙච්ච තථාගත බුදුරජාන් වහන්සේට තවත් භාවනා මොකටද කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ තමයි මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙන්නම මහරහතන් වහන්සේලා නිසා ධර්මයේ දන්නව නම් ඒ තවදුරටත් සාකච්ඡා කරන්නේ. පින්වත්නි, මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන්, ස්වාමීනි නුවණ නැහැ කියලා කියනවා. කුමක් නිසාද නුවණ නැහැ කියලා කියන්නේ? සරියුත් හාමුදුරුවෝ මතක් කරනවා නොදන්නකම නිසා. දුප්පඤ්ඤෝති ආවසෝ උච්චති. නොදන්නකම නිසා. ස්වාමීනි කුමක්ද නොදන්නේ? එවැත්නි මේ දුකයි කියලා දන්නේ නැහැ. මේ දුකට හේතුවයි කියලා දන්නේ නැහැ. මේ දුක නැති කිරීමයි දන්නේ නැහැ. මේ දුක නැති කිරීමේ මාර්ගය කියලා දන්නේ නැහැ. ඒ නිසා තමයි දුෂ්ප්‍රඥා කියලා කියන්නේ. අපි දුක දැක්කට පින්නතුනේ දුකට හේතුව දැනගන්න ඕනේ. ඒ වගේම දුක නැති කරන්න දුකින් මිදෙන මාර්ගයක් තිබෙනවා. මේ ලෝකෙට පහළ වෙච්ච සෑම ශාස්ත්‍රවරයෙක් පින්නතුන් දන්නවා දේශනා කළේ දුක විතරයි. බුදුරජාන් වහන්සේ තමයි දුකට මේ ලෝකේ හේතුව කියලා දුන්නු එකම උත්තමයන් වහන්සේ. අපි දන්නව මවකුස දුකයි කියලා. නමුත් උපදින්න තියෙන ආසාවට මාස 9කට පින්නතුනි අපි මේ හිරගෙදරට ආයි පින්නතුනි එනවා. කාමයක් විඳින්න තියෙන ආසාවට
නැවත නැවත අපි මේ කුණු පංචස්කන්ධයම ප්‍රාර්ථනා කරනවා. ඔයත් කවුරුත් දන්නවා නැවත මේ කුණු පංචස්කන්ධය ලබන්න නැතුව කාමයක් විඳින්න බෑ කියලා. ඒ නිසා කරන්නේ මොකද්ද? නැවත නැවත ආයි පින්නතුනි මේක ප්‍රාර්ථනා කරනවා. කුමක් සඳහාද? අර විඳපු කාමයෙන් පින්නතුනි ආපහු අනාගතයටත් විඳින්න එක ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මෙතෙන්දි සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරන්නේ දුෂ්ප්‍රඥා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදකින නැත්තම් දකින්නට උත්සාහයක් ගන්න නැති කෙනාට පින්නතුනි. පින්නතුන් කවුරුත් දන්නවා පටිච්චසම්පාදයේදී බුදුහාමුදුරුවෝ පටන් ගත්තේ අවිජ්ජාපච්චය සංඛාරා. කියන්නේ අවිද්‍යාව නිසායි සංස්කාර ඇති වෙන්නේ කියලා. නමුත් එතෙන්දී බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ අවිද්‍යාව ඇති වෙන්නේ කොහොමද කියලා. නමුත් අංගුත්තර නිකායේ දසක නිපාතේ අවිජ්ජා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මහණෙනි අවිද්‍යාව හටගන්නත් හේතුවක් තිබෙනවා. ඒ මොකද්ද? පංච නීවරණ කිව්වා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දොද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම තියෙනකොට විද්‍යාවක් පහළ වෙන්නේ නැහැ. අවිද්‍යාවයි පින්නතුනි පහළ වෙන්නේ. ඒක හරි කියන්නේ කාමච්ඡන්දයක් තියෙනකොට කොහොමත් පින්නතුනි කාමයේ නැඹුරු වෙච්ච හිතක් තියෙන කෙනාට විද්‍යාවක් පහළ වෙන්නේ නැහැ. ව්‍යාපාදයක් තියෙනකොට විද්‍යාවක් පහළ වෙන්නේ නැහැ. ඒ නිතරම කේන්ති ගත්තු ගමන්නේ. ඒ වගේම තීන මිද්දයක් නිදිමතක් තියෙනකොට එහෙම නැත්නම් හිතේ අලස බව තියෙනකොට ඊළඟට විචිකිච්ඡාව තියෙනකොට හිතේ විසිරිච්ච බව තියෙනකොට මේ කියන පංච නීවරණ ධර්ම තියෙන තාක් කල් පින්නතුනි විද්‍යාවක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාවට මූලික හේතුව මොකද්ද? පංච නීවරණයි. පංච නීවරණ ධර්ම නැති කළොත් තමයි විද්‍යාවක් පින්නතුන නැත්තම් බුද්ධිය කියන එක අවදි වෙන්නේ. බුදුහාඳුර පැහැදිලි කරනවා මහණෙනි හොඳට තේරුම් ගන්න කිව්වා පංච නීවරණ ධර්ම යටපත් කළොත් තමයි එන්න පුළුවන් ප්‍රථම ධානය ආදී ධාන මට්ටම් වලට. පින්නතුන් දන්නවා ධානයකින් පුළුවන් හිතක් ඉක්මනට නිශ්චල භාවයට පත් කරන්න. ධානයෙන් හිත නිශ්චල භාවයට පත් කරගත්තට පස්සේ එන්න පුළුවන් මොකේටද? පුබ්බේ නිවාසානුස්සති ඥාණයට. තවත් ධානයෙන් හිත නිශ්චල භාවයට පත් කරගත්තොත් එන්න පුළුවන් කොතෙන්ටද? චතුප්පාත ඥාණයට. ඒ කියන්නේ මැරෙන උපදින සත්වයන් ගතිය පිළිබඳව මනාව දැකලා කියන්න පුළුවන්. ඒක දේශනාවේ කියනවා හතරමං හන්දියක් මැද දෙවන්ත ගොඩ නැගිල්ලක ඉන්න මිනිස්සෙකුට ඒ නගරයට ඇතුළු වෙන නගරයෙන් පිට වෙන ඕන කෙනෙක් මනාව දකින්න ලැබෙන්නේ යම්සේද අන්න ඒ වගේ මැරෙන උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව මනාව දැකලා කියන්න පුළුවන්. එතකොට තවත් ධානයකින් නිශ්චල භාවයට පත් කරගත්තොත් ඊට පස්සේ එන්න පුළුවන් කොතෙන්ටද? ආසවක්ඛේ ඥාණයට. ආසව කියන්නේ කෙලෙස්නේ. ඡය කියන්නේ ඡය. ආසවක්ඛය කියලා කියන්නේ කෙලෙස් ඡය කිරීමේ නුවණ. අන්න කෙලෙස් ඡය කිරීමේ නුවණ ආවට පස්සේ එයත් දන්නවා මේ තමයි කෙලෙස්. මේ තමයි කෙලෙස් හට ගැනීම, මේ තමයි කෙලෙස් නැති කිරීම, මේ තමයි කෙලෙස් වලින් මිදීමේ මාර්ගය. ඒක හරියට දකින්නේ කොයි වගේද? උපමාවක් කියනවා භාගතුන් වහන්සේ පින්නතුනි කන්දක් වගේ තැනක නැත්තම් උස තැනක මිනිස්සෙක් ඉන්නවා. ඊට පහලින් තියෙනව ලස්සන පොකුණක්. ඒ පොකුණේ වතුර හරි පිරිසිදුයි. මේක ඉන්නව මාළුවෝ, මේක ඉන්නව බෙල්ලෝ. නොඑක් පුංචි පුංචි කුඩා සත්තු පවා මනාව දකින් ලැබෙන්නේ යම්සේද අන්න තමන්ගේ හිතේ තියෙන කෙලෙස් මනාව එදාට දකින්න පුළුවන්කම තිබෙනවා. කෙලෙස් තියෙන බව දැනගත්තොත් තමයි කෙලෙස් නැති කරන්න පුළුවන්. එහෙම නැතුව කෙලෙස් නැති කරන්නට බෑ පින්නතුනි. දුස්සීලකම තිබෙනවා නම් දුස්සීලකම තියෙන බව දැනගත්තොත් තමයි දුසිල් බව දුරු කරන්න පුළුවන්. දුෂ්ප්‍රඥයෙක් කියලා දැනගත්තොත් තමයි දුෂ්ප්‍රඥයෙක් නොවන වැඩපිළිවෙලක යෙදෙන්නට පින්නතුනි පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මහා කොට්ටිත මහරහතන් වහන්සේ ඇහුවේ ඇවැත්නේ නුවණ නැහැ කියලා කියන මොකක් නිසාද නුවණ නැහැ කියන්නේ? සරියුත් හාමුදුරුවෝ වදාලා චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නකම නිසායි නුවණ නැහැ කියලා කියන්නේ. ඒක අනිත් පැත්තත් අහනවා. එතකොට ස්වාමීනි ප්‍රඥාව තියෙනවා ප්‍රඥාව ඇතයි කියලා කියනවා. කුමක් නිසාද එහෙම කියන්නේ? ඇවැත්නේ දන්නා නිසා ප්‍රඥාව ඇතයි කියලා කියනවා. කුමක් දන්න නිසාද? චතුරාර්ය සත්‍ය ධර්මය දන්න නිසා. මොකක්ද? ඔහු දුක දන්නවා. ඊට පස්සේ දුකට හේතුව දන්නවා. ඊට පස්සේ දුක නැති කිරීම දන්නවා. ඊට පස්සේ දුකින් මිදෙන මාර්ගයක් දන්නවා. මතක තියාගන්න ආරෂ්ඨායක මාර්ගයේ තියෙන මේ ශාසනය විතරයි. වෙන කිසිම ශාසනයක හරියටික මගක් නැහැ. අනිත් එක චතුරාර්ය සත්‍ය තියෙන මේ ශාසනය විතරයි. වෙන කිසිම ශාසන චතුරාර්ය සත්‍යයක් නැහැ පින්නතුනි. ඉතින් අපිට දුකෙන් මිදෙන්න තථාගත බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තු ධහම ප්‍රමාණවත් නම්
අපිට වෙනස් ශාස්ත්‍රවරයෙක් ඕනද? නෑනේ. අපි කාටත් ඕනේ නැවත නූපදන විදියට දුකෙන් නිදහස් වෙන්නම් පින්නතුනේ. අපිට වෙන දහමක් ඕනද? නෑ. තථාගතයන් වහන්සේ දුක් විඳලා අවබෝධ කරගත්තු දහම යම් කිසි කෙනෙකුට ඇති කියලා පිළිගන්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ සසරින් මිදෙන්න මට හොඳටම ප්‍රමාණවත්. එච්චරයි. ඒක පිළිගන්න පුළුවන් නම් ඉන් එහාට පින්නතුන දෙයක් නැහැ. ඊට පස්සේ අහනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ වෙත්නි විඥානීය කියලා කියනවා ස්වාමිනී කුමක් නිසාද විඥානීය කියලා කියන්නේ? එවත්නි දන්නා නිසා විඥානීය කියලා කියනවා. ඒක දැනගන්නේ කුමක්ද? සැපයි කියලා දැනගන්නවා, දුකයි කියලා දැනගන්නවා. ඒ වගේම සැප දුක් දෙකින් තොර මදහත් විඳ ගැනීමක් තියෙනවා නම් විදර්ශනා නුවණින් දැනගත්ත නිසා ආන්න එකට කියන විඥානීය කියලා. ඒ වේදනාව මොකක්ද කියලා පින්නතුනි අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. බුද්ධ කාලේ පින්නතුන්ට මතක ඇති. ස්වාමිපුරුෂයයි ස්වාමි දියණියයි ලස්සනට ජීවත් වුණා. හැබැයි කාලයක් ගියාට පස්සේ මහත්යට ඕනකම තිබුණා මහාන වෙන්න. දැන් දෙමව්පියන්ගෙන් අවසර ගන්න ඕනේ නෑනේ. විවාහ වුණාට පස්සේ අවසර ගන්න ඕනේ ස්වාමි දියණියගෙන්. ඇහුවා මම මහාන වෙන්න යනද කියලා. කීපවරක් එපයි කිව්වා. හැබැයි අකමැත්තෙන් වුණත් කැමැත්ත දුන්නා. දැන් සාම්පුරුෂය මහාන වුණා. හුදෙක්ම පින්නතුනි වෙන මොහොකටවත් නෙවෙයි සසර දුකින් නිදහස් වෙන්න ඕනේ කියන හැඟීමෙන්මයි ඒ සිවුර පරවගත්තේ. පැවිදි වුණේ. දැන් භාවනා කරනවා. එහෙත් ස්වාමි දියණිය දවසක් කරපු දේ තමයි හොරුන්ට පින්නතුනි පුංචි අල්ලසක් දීලා මෙන්න මේ ඝන කැලෑවේ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා මරලා දාන්න කිව්වා. ඔන්න බලන්න වෙන දේවල්. මේ හොරු ගියා. ස්වාමින් වහන්සේ අල්ලගත්තා. මරන්න හැදුවා. මේ ස්වාමින් වහන්සේ කියනවා මොකද්ද කරන්න හදන්නේ? ඔබ වහන්සේ මරන්න ආවේ කිව්වා. මරන්න නම් දෙයියනේ මට හෙට උදේ වෙනකන් පොඩ්ඩක් ඉන්න දෙන්නකෝ. හෙට උදේ මා මරන්න කිව්වා. මිහුරු කිව්වා හෙට උදේ වෙනකන් ඔබ වහන්සේ මෙතන ඉඳින්නේ නැද්ද කියලා කවුද දන්නේ? දැන් මං ඉන්නවා මෙතන බය වෙන්න එපා. බෑ විශ්වාස නැහැ දැන් මරන්න ඕන කිව්වා. මේ ස්වාමින් වහන්සේ කරපු දේ පින්නතුන්ට මතක ඇති. ළඟම තිබුණු ගල් පතුරක් අරගෙන පින්නතුනි තමන් වහන්සේගේ දනිස් පොල් කට්ට කැඩෙන්න පින්නතුනි ගහගත්තා. දැන් ලේ ගලනවා. මේ හාමුදුරුවෝ අහනවා මේ හුරුන්ගෙන් තවත් සාක්ෂියක් ඕනද කියලා ඇහුවා. මම මෙතන යයි කියලා. ස්වාමීනි මීට වඩා සාක්ෂියක් තවත් ඕනේ නැහැ. දැන් ඔබ වහන්සේට යන්න බෑ. ඇයි? දනිස් පොල් කට්ටක් දැන් දෙකට කැඩිලා ලේත් ගලනවා. කොහොම යන්නද? අන්න බලන්න ඒ වේදනාවම අරමුණු කරගෙන වේදනානුපස්සනාව වඩලා ඒ ස්වාමීන් වහන්සේ පින්නතුනි සකල ක්ලේශයන් ප්‍රහාණය කළා. එහෙම දෙයක් කරගන්නට මේ කතාව නේ පින්නතු කියන්නේ ඒ වේදනාව මොකද්ද කියලා වේදනාවත් අනිත්‍යයි කියන බව මතක තියාගන්න ඕනේ. සැප වේදනාවක් ආවත් ඒකත් අනිත්‍යයි. දුක් වේදනාවක් ආවත් පින්නතුනි ඒකත් අනිත්‍යයි. ඒ නිසා සැප වේදනාව වෙනකොට පින්නතුන් දන්නවා දුක් වේදනාව නැති වෙන්නේ දුක අනිත්‍ය නිසානේ. දුක් වේදනාව එනකොට සැප වේදනාව නැති වෙන්නේ සැප අනිත්‍ය නිසා. එතකොට සැපත් දුකත් දෙකම පින්නතුනි අනිත්‍යයි. වේදනාව බුබුලුප්මා කියලා කිව්වේ. වේදනාව හරියට දී බුබුලක් වගේ. බුබුලු කියන ස්වභාවය පින්නතුන් දන්නවා හටගත්ත නම් බිඳෙනවා ටිකක් දුර ගිහිලා සමහර ඒවා පුපුරනවා. හැබැයි සමහර දී බුබුලු තියෙන ගොඩාක් දුර යනවා පින්නතුනි. ඒක බලන් ඉන්නකෝ සමහර වෙලාවට ගොඩාක් දුර ගිහිලා තමයි පුපුරන්නේ. ඒ වගේ තමයි දී බුබුලක ස්වභාවය. බුදුහාමුදුරු දේශනා කළා සුඛ වේදනාව තියෙනවා දුක්ඛ වේදනාව තියෙනවා දුක්ඛම සුඛ වේදනාව තිබෙනවා. ඊට පස්සේ අහනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ එවත්නේ එතකොට පඤ්ඤා විඥාන කියන මේ දෙක මේ ධර්ම දෙක එකට උපදනා නිසා ඒක මිශ්‍රව පවතිනවද එහෙම නැත්නම් වෙන වෙන වශයෙන් පවතිනවද මොකද්ද පින්නතුනි පඤ්ඤා විඥාන දෙක සරියුත් හාමුදුරු වදාලා මේ ධර්ම වල වෙන වෙන වශයෙන් වෙනසක් මට පෙන්වන්න බෑ මොකද පඤ්ඤා විඥාන දෙක එකටමයි පවතින්නේ මේ ධර්ම අරමුණු ගැනීම වශයෙන් වෙනසක් පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ මොකද චතුරාර්ය සත්‍ය මාර්ග ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා ඒකම මාර්ග විඥානිනුත් අවබෝධ කරගන්නවා චතුරාර්ය සත්‍ය මාර්ග ප්‍රඥාවෙනුත් අවබෝධ කරගන්නවා ඒකම පින්නතුනි මාර්ග විඥානිනුත් අවබෝධ කරගන්නවා මාර්ග විඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනි එයම මාර්ග ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා ඒ නිසා මේ ධර්ම දෙකෙන් එකින් එකට වෙනසක් දක්වන්නට පුළුවන් කමක් නැහැ කිව්වා.
ඊට පස්සේ අහනවා පඤ්ඤා විඥාන කියන ධර්ම දෙක ඔබ වහන්සේ කියනවා නම් එකටම පවතිනවා එකටම තියෙනවා කියලා වෙන්වෙන්ව පවතින් නැත්නම් ස්වාමීනි මේක වෙනස මොකක්ද කියලා ඇහුවා. සරියුත්හාමුදුර වදාළ වැත්නි ප්‍රඥාව කියන එක වැඩි යුතු ධර්මයක්. ප්‍රඥාව කියන්නේ වැඩි යුතු ධර්මයක්. එය මාර්ග ප්‍රඥාවයි. විඥාණයෙන් කරන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටියෙන් පින්නතුණි අවබෝධ කරගන්නවා. කොච්චර ලස්සනද බලන්නකෝ. දැන් බලන්නකෝ ප්‍රඥාව කියන්නේ වඩන්න පුළුවන්. ඒ කියන්නේ දියුණු කරන්න පුළුවන් ධර්මයක්. එතකොට ඒක තමයි මාර්ග ප්‍රඥාව කියලා කියන්නේ. නමුත් විඥාණයෙන් ඇති தත්ත්වයේ පින්නතුණි හොඳට අවබෝධ කරගන්නවා. ඒ තමයි විදර්ශනා ඥානය කියලා කියන්නේ. ඒ විඥාණයෙන් පින්නතුණි අවබෝධ කරගන්නේ. දැන් අපි හිතමුකෝ මේ ශරීරයේ කුණප කොටස් ගත්තාම වෙන් වශයෙන් එකින් එක අපි අරගෙන බලනකො. ඒ කියන්නේ කෙස් වෙනම ගත්තා, ලොම් වෙනම ගත්තා, නිය වෙනම ගත්තා, දත් වෙනම ගත්තා. මේ එකින් එක වෙන් වශයෙන් අරගෙන බලන්න පින්නතුණි මේක ගන්න පුළුවන් සුවඳයි කියලා, හොඳයි රසයි කියලා මොකක් හරි එක දෙයක් පුළුවන් නම් කියන්න. මේ ලෝක දෙයක් නැහනේ. එතකොට ඒ පුජ්‍යලයා මේ කුණු ගොඩට නැත්නම් මේ කුණු පංචස්කන්ධයට සතුට වෙනවද කලකිරෙනවද? පින්නතුණි කලකිරෙනවා. එහෙනම් කලකිරෙනොත් ඒ පුජ්‍යලයා නැවත මේ කුණු පංචස්කන්ධයේ අනාගතයට හදන්න උත්සාහයක් ගනීද? කවදාවත් උත්සාහයක් ගන්නෑ. ඇයි? ඒ පුජ්‍යලයා වර්තමානයේ තුල දන්නවා, වර්තමානයේ තුල දකිනවා මේ කුණු පංචස්කන්ධය නඩත්තු කරන්න මම වර්තමානයේ මෙච්චර වෙහෙසක් ගන්නවා නම් අනාගතයටත් මේක හැදුනොත් මං හදාගත්තොත් මට ඊටත් වඩා වෙහෙසක් ගන්න සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මේ manuss ලෝකේ පැත්ත පලාතක පින්නතුණි ආයෙන්න හිතන්න හොඳ නැහැ. මේක දුකයි. ඒ දුක් සහිත බව වර්තමානයේ තුල අපි කාටත් පින්නතුණි හොඳින් වැටහිලා තිබෙනවා. ඒක කිව්වේ උපදින්න තියෙන ආසාවට මාස 9කට මේ හිරගෙදරට ආවට අපි කොහොමද දන්නවන්නේ පින්නතුණි මේක දුකයි කියලා. දුක ඇතුලේ කොහොමද දුකමයි, සැප ඇතුලේ තියෙන පින්නතුණි බලනකොට ඒ දුකම තමයි. ඔය ඇත්ත පුළුවන් නම් කියන්න ඔය ඇත්ත සැපයි කියලා මෙන්න මේ දේ කරලා මෙන්න මේ දේ කළොත් සැපයි කියලා එතෙන්ට ගිහිල්ලා බැලුවාම පින්නතුණි ඇත්තට මෙතන සැප තිබුණද? නෑ. එතන තිබුණෙත් ඇතුළාන්ත දුකක්මයි පින්නතුණි. ඒ සැපයි කියලා මොකක් හෙව්වත් පින්නතුණි අන්තිමට තියෙන දුක විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට. එමයි කියලා මේක එතන ගින්න කතාව නෙවෙයි පින්නතුණි මේ කියන්නේ. ඒ දේ අර භුක්ති විඳින්නට ඕනේ ආස්වාදයේ කියන එක ආදීනමේ මොකද්ද කියලා පින් දැනගෙන එදාට නිස්සරණේ හැටියට එකෙන් ලස්සනට බෙදෙන්න පින්නතුණි පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ අහනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ ස්වාමීනි සංඥා කියලා කියනවා කුමක් නිසාද සංඥා කියලා කියන්නේ? හඳුනා ගන්න නිසා සංඥා කියලා කියන්නේ. හැබැයි ඔය කිසිම හඳුනා ගැනීමක නැත්නම් කිසිම සංඥාවක නිත්‍ය ස්වභාවයක් නැහැ. සමහරු පින්නතුණි රූප සංඥාවට රැවටෙනවා. ඒ සමහරු ශබ්ද සංඥාවට රැවටෙනවා. සමහරුන් රූපේ ඕනේ නැහැ. අපේ කටහඬ හොඳ නම් එච්චරයි. සින්දුවක් එහෙම ලස්සනට කියන්න පුළුවන් නම් රූපේ ඕනේ නැහැ. ඒ කටහඬ හොඳයිනේ. සමහරුන්ට මේ දෙකම ඕනේ නැහැ. ස්පර්ශය හොඳ නම් එච්චරයි. රූප මතක තියාගන්න. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. ඔන්න ඕවාට තමයි මොන සංඥාව ගත්තත් අන්තිමට ගන්න දෙයක් නෑ. අන්තිමට තියෙන ඔය හැම සංඥාවකටම රැවටිල්ලක් විතරයි පින්නතුනේ. අර පින්නතුන් දන්නවනේ මුවා වතුර තිබහ වුණාට පස්සේ එළියට ආවට පස්සේ තාරපාරක මිරිගුවක් දකිනවනේ. ඌට තේරෙනවා ඌට දන්නවා අතන වතුර ඇති කියලා. නමුත් වතුර තියෙනවා කියන සංඥාවක් විතරයි තියෙන්නේ පින්නතුනේ. වතුර සංඥාවක් විතරයි තියෙන්නේ. එතෙන්ට ගිහලා ඔලුස්සල බලනකොට ඌට පේනවා මෙතනයි වතුර තියෙන අතනයි කියලා. එතනක් තියෙන සංඥාවක් විතරයි. වතුර තියෙනවා කියන සංඥාවක් තියෙනවා. අන්තිමට ලාදෙන් රැවටිල්ලක් විතරයි. අපිත් එහෙම තමයි. අපි රූප සංඥාවට රැවටුණා. අපි ශබ්ද සංඥාවලට රැවටුණා. හැබැයි පින්නතුණි ඒක දැනගන්නකොට හඳුනා ගන්නකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. එහෙමත් තියෙනවනේ. ඔය සමහරව ඉතින් අමෝතු කතා කියනවනේ පින්නතුණි. ඒ රූපයට ඒ නැටුමට මම රැවටුණානේ. එදා ඒ නැටුමට රැවටුනේ නැත්නම් මට අද කොච්චර ලස්සන ජීවත් වෙන්න පුළුවන්ද? එහෙමත් සමහරව කියනවා. ඒ මොකක් හරි දෙයකට රැවටලා ඉතින්. එක්ක ඔය නැටීමට රැවටිලා, එහෙම නැත්නම් ඒ ගීතයට රැවටිලා, එහෙම නැත්නම් පින්නතුනේ ඒ ගන්ධයට නැත්නම් ඒ සුගන්ධයට රැවටිලා, එහෙමත් තියෙනවා සමහරුන්ට. සමහරු ඒ සුවඳ තුලම පින්නතුනේ බොහෝ කාලයක් ජීවත් වෙන්නේ සමහරු. ඒ සුවඳ තාම මට මතකයි කියලා කියන්නේ.
ඒ සුවඳ තාම මතකයි. නමුත් පින්නතුනේ ඒ සුවඳත් පින්නතුනේ දැන් මතකේ විතරයි තියෙන්නේ. නමුත් ඒ සුවඳ නෑ දැන් ඒක අනිත්‍ය වෙලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි චරියුත් මහරහතන් වහන්සේ වේදනා සංඥා විඥාන කියන මේ ධර්මවල අදහස එකක්මද එහෙම නැත්නම් කිසියම් වෙනසක් තියෙනවද? මොකද්ද පින්නතුනි? වේදනා සංඥා විඥාන කියන මේ ධර්මවල වෙනසක් තියෙනවද කියලා අහනවා. සරියුත් හාමුදුරු වදාලා මේ ධර්මයන් එකින් එක වෙනසක් පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ. මොකද වේදනාව කිසියම් රූපාදී අරමුණක් විඳ ගන්නව නම් සංඥාව ඒ අරමුණම කරන්නේ මොකද්ද පින්නතුනි? හඳුනා ගන්නවා. සංඥාව යම් අරමුණක් හඳුනා ගන්නව නම් විඥානයේ ඒ අරමුණ විශේෂයෙන් අනිත්‍ය ආදී වශයෙන් පින්නතුනි දැනගන්නවා. නැවත කියන්නම් පින්නතුනි තේරුම් ගන්න. මේ අහන්නේ වේදනා සංඥා විඥාන කියන මේ ධර්මවල අදහස් එකක්මද නැත්නම් මේක වෙනසක් පෙන්වන්න පුළුවන්ද? සරියුත් හාමුදුරුවෝ වදාලා මේ ධර්මයන්ගෙන් වෙනසක් පෙන්වන්න බෑ. මොකද වේදනාව කිසියම් රූපාදී අරමුණක් පිඳ ගන්නවනේ පින්නතුනි. ඒක සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්. වේදනාව කිසියම් අරමුණක් විඳ ගන්නවා නම් සංඥාව කරන්නේ මොකද්ද? ඒ අරමුණ හඳුනා ගන්නවා. සංඥාව යම් අරමුණක් හඳුනා ගන්නවා නම් විඥාණය ඒ අරමුණ විශේෂයෙන් අනිත්‍ය ආදී වශයෙන් පින්නතුනි දකිනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ඇහැට රූපයක් දැක්ක කියලා. ඒක අපි හිතමුකෝ මෙහෙම ඒ කියන්නේ පඨවි ධාතුව. මගේ තියෙනෙත් පඨවි ධාතුව. බාහිර රූපය තුල තියෙනෙත් බාහිර ගනාගේ තියෙනෙත් පඨවි ධාතුව. මගේ තියෙනෙත් තාපෝ ධාතුව. ඉතින් මගේ තියෙනෙත් සෙම්සොටෝ කඳුළු හඳ මිදුළු ලේ තරව ඔක්කොම නම් අනිත් කෙනාගේ තියෙනෙත් ওই ටිකම තමයි. ඉතින් ඒක හඳුනා ගන්න පුළුවන්. හඳුනාගෙන ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට මගෙත් පඨවි මමත් හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන් ඒ වගේම බාහිර වස්තුවත් බාහිර දේත් හැදිලා තියෙන්නේ කෙනා හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. එතකොට පින්නතුනේ ඒ පිළිබඳව ඒ පුජ්‍යලයාට ඇලීමක් ගැටීමක් ඇති වේද? නෑ. ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂා සහගතව පින්නතුනේ බලන්න දකින්න දරන්න පුළුවන්කම තිබෙනවා. මේ කිව්වේ බාහිර ලෝකයක් එක්ක පින්නතුනේ ගනුදෙනුව දිගින් දිගටම කරන තාක්කල් ඒ දුක කියන එක ඇති වෙනවනේ. ඒක පින්නතුන් කවුරුත් දන්නවා. අපි තාම ගනුදෙනු කරනවා. ඇයි? ඇහැ රූපත් එක්ක ගනුදෙනු කරනවනේ. ඇයි කන ශබ්දත් එක්ක පින්නතුනේ ගනුදෙනු කරනවනේ. ඒ ගනුදෙනුවනේ තාම යන්නේ පින්නතුනේ. එහෙනම් පින්නතුන්ට දැන් වර්තමානයේ ලැබිච්ච මේ කුණු පංචස්කන්ධය ගැන කාට හරි මොකක් හරි සැකයක් පින්නතුනේ තියෙනවද? නෑනේ. ඇයි? මේක අපි බොහෝ දේශනාවල කියලා තියෙනවා. අම්මා තාත්තා හදපු එකක් නෙවෙයි මේක. මේක මේ අපි විසින් හදාගත්තු හේතුවක ඵලයක් විඳින්නේ. මම මේ විඳින ඵලය මම අතීතයේ හේතු හදලා තියෙනවා. මට තියෙන්නේ කුණු පංචස්කන්ධයක්. එතකොට මම මේ ලබාගෙන තියෙන ඵලය මං අතීතයේ හේතු හදලා තියෙනවා. ඒ අතීතයේ හේතුවක ඵලය තමයි මම මේ විඳින්නේ. වර්තමානයේ තුල ඉඳගෙන මම වර්තමානයේ තුල හේතු හැදුවොත් අනාගතයටත් පින්නතුනි ඵලයක් ලැබෙනවා. ඒක කිව්වේ හේතුඵල ධමයක් නේ පින්නතුනි මේක. හේතුවක් හදපු නිසායි ඵලයක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි ඇහැක් නිකන් ලැබිලා නැහැනේ පින්නතුනි. ඇහැ කියලා කියන්නේ අතීත හේතුවක ඵලයක්. කන කියලා කියන්නේ අතීත හේතුවක ඵලයක්. නාසය කියලා කියන්නේ අතීත හේතුවක ඵලයක් පින්නතුනි. එහෙනම් මේ ටික ලබන්න මේ ටික හදන්න අම්මා උදව් කළාද? නැහැ. මේක හදන්න තාත්තා උදව් කළාද? නෑ අපි විසින්ම හදාගත්තු හේතුවක ඵලයක් පින්නතුනි. දැන් හොඳම දේ තමයි කරන්න තියෙන අපි දේශනාවල කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා බොහෝ කොට දේශනා කරනවා වර්තමානයේ තුල ලැබිලා තියෙන මේ කුණු පංචස්කන්ධයේ පිළිබඳව නිත්‍යාදී වශයෙන් බලන්න එපා. අනිත්‍යාදී වශයෙන් එකින් එක අරගෙන පින්නතුනි බලනකොට තේරෙනවා මේ නිත්‍ය වශයෙන් සුභ වශයෙන් සුඛ වශයෙන් ගත යුතු කිසිවක් මේ නෑ කියන බව පින්නතුනි වැටහෙනවා. ඊට පස්සේ අහනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ ඇවැත්නි චක්කුසෝත ගාන ජීවා කාය යන ඉන්ද්‍රිය පහෙන් අරමුණු නොගෙන අත්තනින් ලද පිරිසිදු තනිකර මනෝවිඤ්ඤාණයෙන් දැනගත යුත්තේ මොකද්ද කියලා අහනවා. මනෝවිඤ්ඤාණයෙන් දැනගත යුත්තේ මොකද්ද කියලා අහනවා. සරියුත් හාමුදුරුවෝ වදාලා පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු නොගත් පිරිසිදු මනෝවිඤ්ඤාණයෙන් ආකාශයේ අනන්තයි ආකාසානංචායතන දැනගත යුතුයි. කිසිවක් නැතයි ආකින්චඤ්ඤායතනේ දැනගත යුතුයි. මේ ආදී වශයෙන් කියලා අහනවා. දත යුතු සියලු ධර්මයන් කුමකින්ද දැනගන්නේ ස්වාමීනි?
සරියුත් හාමුදුරුවෝ වදාලා සියලු ධර්මයන් නුවණ නැමැති ඇසින් නැත්නම් ප්‍රඥා චක්සුසෙන් තමයි කො දැනගන්නේ. සියලුම ධර්මයන් දැනගන්නේ ප්‍රඥා ඇසින්. ඊට පස්සේ අහනවා ප්‍රඥාව වනාහි කවර තේරුමක් අර්ථයක් ඇත්තේද කියලා අහනවා. සරියුත් හාමුදුරුවෝ වදාලා ප්‍රඥාව අවබෝධ කළ යුතු අනිත්‍ය ආදී ධර්මයන් නුවණ නැමැති ඇසින් දැනගන්නා නිසා චිත්ත සමාධිය හයදුණු ප්‍රඥාව අර්ථ කොට තිබෙනවා. සියලු ධර්මයන් විශේෂයෙන් නුවණින් අවබෝධ කොටගෙන දැනගන්න නිසා විදර්ශනාව අර්ථ කොට තිබෙනවා. ඒ වගේම දුරු කළ යුතු තණ්හා මාන දිට්ඨි ආදී සියලු ධර්මයන් විස්කම්බන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන දුරු කරන නිසා ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව අර්ථ කොට තිබෙනවා. ඒ කියන්නේ පින්නතුනි අපි මේකට නැත්තම් පටවි ධාතුවට තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්නවනේ. කෙටිම කියන මේ කුණු පංචස්කන්ධයට තණ්හා මාන තණ්හා කියලා කියන්නේ පින්නතුනි මේ බුදුහාර දේශනා කරනවා කෙස්ලොම් නියදත් ආදියට පින්නතුනි සමහරෝ ඒකට තෘෂ්ණාව ඇති කරගන්නවා. කෙස්ලොම් නියදත් ආදියට ඒ කියන්නේ මේවා කෙරෙහි චන්දරාගයක් ආලයක් සෙනෙහසක් ඇති කරගත්තා නම් ආන්නේ පුජ්‍යලයා පින්නතුනි පටවි ධාතුවට සතුට වෙනවා. සතුට වෙලා මේ පටවි ධාතුවට පින්නතුනි තෘෂ්ණාව ඇති කරගන්නවා. ඒක තමයි තණ්හාව කියලා කියන්නේ. එතකොට මේකට පින්නතුනි මානෙ ඇති වෙන්නේ කොහොමද? අන්න සමහරු කල්පනා කරනවා කෙස්ලොම් නියදත් ආදීන් අන් අයට වඩා මම උසස්. කෙස්ලොම් නියදත් ආදීන් අන් අයට වඩා මම පහත්. කෙස්ලොම් නියදත් ආදීන් අන් අයට අන්න වගේ මම සමානයි කියලා. මන බැලීම තුළ ඇති වෙන්නේ මොකද්ද පින්නතුනි? මානෙයයි. දැන් සමහරු ස්ත්‍රීපක්ෂයේ කෙනෙක් ගත්තොත් පින්නතුනි නොඑක් දේවල් ඉතින් විස්තර විදියට පින්නතුනි පාට කරනවා. ඒ වරදක් දෝෂයක් කියනව නෙවෙයි. නමුත් ඒවා ස්වභාවය කියන එකේ අනිත්‍ය ස්වභාවය කියන එක දැනගෙන පින්නතුනි මේ දේ කරන්නට ඕනේ. එහෙම නැතුව සීමාව ඉක්මවා පින්නතුනි යන්නට ගියොත් මතක තියාගන්න ඕනේ උම්මත්තකලා නතර වෙන්න පුළුවන්. ඒව සමහරව ඒ ගොඩාක් වෙලාවට පින්නු ත්‍රිපක්ෂේ මන බලනවනේ. ඒ කියන්නේ කෙස්ලොම් නියදත් ආදීන් අන්නට වැඩි මම උසස්. අන්න ඒ වගේ මම සමානයි. ඊට වැඩි මම පහත් කියලා කල්පනා කරනකොට ඇති වෙන්නේ මානයයි. ඊළඟට තුන්වෙනි එක මොකද්ද? දිට්ඨි. දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? අන්න කෙස්ලොම් නියදත් ආදිය මේ තමයි මගේ එකම ජීවය, මේ තමයි මගේ එකම ආත්මය, මේ තමයි මගේ එකම ශරීරය කියලා කල්පනා කිරීම තුළ ඇති වෙන්නේ දෘෂ්ටියයි පින්නතුනි. කෙටියෙන්ම කියනවා නම් පංචකාම සම්පත්තිය නිසා මිනිස්සු විඳින සුවය මිනිස්සුන්ට තේරෙන්නේ මේ ආත්ම ලැබෙන නිවනක් වගේ. නමුත් බුදුහාමුදුරු දේශනා කරපු නිවන එය නොවන නිසා ඔහු තාමත් ඉන්නේ පින්නතුනි දෘෂ්ටියකයි. දැන් පින්නතුන්ට වැටහෙනවා. පංචකාම සම්පත් නිසා ඔයත් විඳින සැපය ඔයත්න්ට තේරෙන්නේ මේ ආත්ම ලැබෙන නිවනක් වගේ. වැඩේ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු නිවන එය නොවන නිසා ඒ පුජ්‍යලයා තාමත් ඉන්නේ දෘෂ්ටියකයි. එහෙනම් දෘෂ්ටියේ තියෙන තාක් කලේ පුජ්‍යලයා දුකින් මිදෙයිද? නෑ. අන්න එහෙම තමයි තණ්හා, ඒ කියන්නේ මේ කුණු ගොඩට තණ්හා, මාන, දිට්ඨි කියන එක මේක ඇති වෙන්න පින්නතුනි. ඊට පස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා එවත්නි සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස කෙතෙක් ධර්මයේ උපකාර වෙනවද කියලා අහනවා. සම්මා දිට්ඨිය ඇති කරගන්න උපකාර වෙන ධර්ම මොනවද? සරියුත් හාමුදුරුවෝ වදාලා සම්මා දෘෂ්ටි ඇතිවීම පිණිස ප්‍රත්‍යය නැත්නම් කරුණු දෙකක් උපකාර වෙනවා. එකක් තමයි පරතෝ ගෝස ප්‍රත්‍යය. පරතෝ ගෝත ප්‍රත්‍යය කියලා කියන්නේ අනුන්ගෙන් ධර්මයේ අසා දැන ගැනීම. තුල සම්මා දිට්ඨියට එන්න පුළුවන්. අනිත් එක තමයි යෝනිසෝ මනසිකාරය. එහෙනම් මතක තියාගන්න සම්මා දිට්ඨියට එනවනම් එන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පරතෝ ගෝස ප්‍රත්‍ය අනුන්ගෙන් ධර්මයේ අසා දැන. දැන් සරියුත් හාමුදුරුවෝ කෙනෙක් නෙපින්නතුනි. ඇයි අස්සජි මහරහතන් වහන්සේගෙන් තමයි සරියුත් මහරහතන් වහන්සේ ධර්මය අහගත්තේ. අස්සජි මහරහතන් වහන්සේ ඉන්න පැත්තට පය දාලා සරියුත් හාමුදුරුවෝ කවදාවත් සැතපෙන්නේ නැහැ කියනවනේ. හැමදාම සැතපෙන්න කලින් සරියුත් හාමුදුරුවෝ බලනවා මගේ ගුරුවරයා කොහෙද ඉන්නේ කියලා. එහෙනම් ගුරුවරයා යම් ප්‍රදේශයක ජීවත් වෙනවද ඒ පැත්තට පය දාලා සරියුත් හාමුදුරුවෝ කවදාවත් සැතපෙන්නේ නැහැ. එහෙනම් සරියුත් හාමුදුරුවෝ පරසෝ ගෝසප්‍රත්‍ය නෙවෙයිද? ඇයි උන්වහන්සේ ධර්මය ඇහැගත්තේ කාගෙන්ද? අස්සජි මහරහතන් වහන්සේගෙන්. අන්න ඊළඟ සම්මාදිට්ඨියට එන්න පුළුවන් ක්‍රමය මොකද්ද? යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය නෙවෙයි. අනිත් එක ශ්‍රද්ධාව තියෙන කෙනා යෝනිසෝ මනසිකාරයම දිනු කරනවා. අශ්‍රද්ධාව තියෙන කෙනා පින්නතුනි අයෝනිසෝ මනසිකාරය දිනු කරනවා. උදාහරණ දේශනා කළා. ඒ කියන්නේ
ඒවත් ඇති වෙන ක්‍රම තියෙනවා පින්නතුනේ. දැන් අසත්පුරුෂයෙක් අසුරු කරන්න හම්බුනොත් අහන්න ලැබෙන්නේ අසත් ධර්මය. සත්පුරුෂයෙක් අසුරු කරන්න හම්බුනොත් අහන්න ලැබෙන්නේ සත් ධර්මයයි. බුද්ධ කාලේ පින්නතුන්ට මතකනේ අනන්ත අප්‍රමාණ පිරිසක් හිටියානේ. ඔය මහදන සිටුවරයා පුදුම ධනයක් තිබිච්ච මිනිස්සෙක්. නමුත් සුරාවට සූදුවට වේදම් කළා අසත්පුරුෂය අසුරු කළා පිරිහුණා අන්තිමට. මහපාට වැටුණානේ. අන්න මහ සත්පුරුෂයෙක් අසුරු කළා නම් මහදන සිටුවරයා අද කොතනද පින්නතුනේ? ඊට පස්සේ අහනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ ඇවැත්නි කෙතෙක් අංගයන්ගෙන් උපකාර ලැබූ සම්මා දිට්ඨිය චේතෝ විමුක්ති ඵලය කොට ඇත්තේද චේතෝ විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තේද? මේ කියන්නේ කෙටියෙන්ම කියනවා නම් සම්මා දිට්ඨිය ඇති කරගත්තට පස්සේ සම්මා දිට්ඨිය කරුණු පහකින් පෝෂණය කරන්න ඕනේ. පින්නතුනි සම්මා දිට්ඨියට එන්න පුළුවන්. හරි දැන් සම්මා දිට්ඨියට ආවේ මම දැන් සම්මා දිට්ඨිය එන්නේ කියලා නිකන් ඉන්න බෑ. ඇයි? ඒ සම්මා දිට්ඨිය වරින් වර පෝෂණය කරන්න ඕනේ. අපි හිතමුකෝ වලක් කෑරුවා පැලයක් හිටෙව්වා කියලා නිකන් ඉන්න බෑ. ඒ පැලේ වර්ධනේ වතුර දාන්න ඕනේ. ඒ වගේ සම්මා දිට්ඨිය ඇති කරගත්තට වැඩක් නැහැ. ඒ සම්මා දිට්ඨිය වරින් වර පෝෂණය කරන්න ඕනේ. කරුණු කීයකින්ද? කරුණු පහකින්. පළවෙනි එක තමයි පරිඋත් හතර මතක සීලානුග්ගහිතා අන්න සීලෙන් සම්මා දිට්ඨිය පෝෂණය කරන්න ඕනේ. 2 සුතානුග්ගහිතා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සම්මා දිට්ඨිය පෝෂණය කරන්නට ඕනේ. 3 සමතානුග්ගහිතා සමතෙන් يعني සමත භාවනාවෙන් සම්මා දිට්ඨිය පෝෂණය කරන්නට ඕනේ. ඊළඟට පින්නතුනි සාකච්ඡානුග්ගහිතා ධර්ම සාකච්ඡා කිරීමෙන් සම්මා දිට්ඨිය පෝෂණය කරන්නට ඕනේ. අනිත් එක ගොඩාක් පින්නතුනි සම්මා දිට්ඨියට එන්න පුළුවන් ධර්ම සාකච්ඡා කරනකොට. ඒ කියන්නේ එතකොට නොඑක් ඔය හිතේ තියෙන දෘෂ්ටි මතවාද සියල්ලක්ම ලස්සනට තුරන් කරගන්න දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් දැන් ඔන්න මතක තියාගන්න සම්මා දිට්ඨියට ආවා කියමුකෝ නිකම් බෑ. ඒ සම්මා දිට්ඨිය කරුණු පහකින් පෝෂණය කරන්න ඕනේ. මොකෙන්ද? සීලයෙන් පෝෂණය කරන්න ඕනේ, ධර්ම සාකච්ඡාවෙන් පෝෂණය කරන්න ඕනේ, බණ ඇසීමෙන් පෝෂණය කරන්න ඕනේ, සමත භාවනාවෙන් පෝෂණය කරන්න ඕනේ, විදර්ශනා ප්‍රඥාවෙන් පෝෂණය කරන්නට ඕනේ. මොකද්ද පෝෂණය කරන්න ඕනේ? සම්මා දිට්ඨිය පෝෂණය කරන්නට ඕනේ. ඊට පස්සේ අහනවා මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ ස්වාමීනි මතු භවයේ ඉපදීම පිණිස මතු භවයේ ඉපදීම කියන එක ස්වාමීනි කොහොමද සිද්ධ වෙන්නේ? සරියුත් හාමුදුරු වදාලා අවිජ්ජා නීවරණ සහ තෘෂ්ණා සංයෝජන ඇති සත්වයෝ ඒ තැනි රූපාදීෙහි සතුටු වීම නිසා මතු භවයේ උපදිනවා කිව්වා. අවිද්‍යාව තියෙන කොටයි නීවරණ ධර්ම තියෙන කොටයි තෘෂ්ණා සංයෝජන තියෙන කොට ඒ පුජ්‍යල නැවත නැවත කොහොමත් උපදිනවා කිව්වා. ගහක මැදින් කපන්න පින්නතුන් කවුරුත් දන්නව නැවත නැවත දලුලානවනේ පින්නතුනේ. තෘෂ්ණාව තිනතුරු නැවත නැවත උපදිනවා. ගහේ මුලින් කපලා ලැබෙන විනාශ කරපු දවසට නැවත ඒ ගහ හට නොගන්නාසේ තෘෂ්ණාව සම්පූර්ණයෙන් අහක් කරපු දවසට පින්නතුනේ නැවත මේ ලෝකෙ උප්පත්තිය සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ අහනවා ස්වාමීනි පුනර්භවයේහි නොයිපදීම සිදු වෙන්නේ කොහොමද කියලා ඇහුවා. ඒක නැවත උපදින්න නැති වෙන්නේ කොහොමද කියලා ඇහුවා. සරියුත් හාමුදුරුවෝ වදාලා අවිද්‍යාව දුරු කරලා අරිහත් මාර්ග නැමැති විද්‍යාව, ඒ කියන්නේ දැනීම ලබා ගැනීමෙන් තෘෂ්ණාව මුළුමනින්ම දුරු කරන්න පුළුවන්. නැවත භවයේ ඉපදීම සිදු නොවන්නේ මහා කොට්ටිත තෙරුන් වහන්සේ මෙන්න මේ විදිහටයි කිව්වා. ඒ කියන්නේ තෘෂ්ණාව නැති කිරීමෙන්. ඊට පස්සේ අහනවා ප්‍රථම ධානයේහි ස්වාමිනී අංග කීයක් තියෙනවද? ප්‍රථම ධානයේ අංග කීයක් තියෙනවද? සරියුත් හාමුදුරුවෝ වදාලා විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියන අංග පසින් යුක්ත වූයේ අන්න ඒ තමයි ප්‍රථම ධානය. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා. දැන් විතක්ක කියන්නේ පින්නතුනි කුසල අරමුණු. විචාර කියලා කියන්නේ ඒ කුසල අරමුණ දිගටම හිතේ පවත්වාගෙන යෑම. දැන් සමහරුන්ට ඒ කුසල අරමුණක් ඇති කරගන්න ලේසි. නමුත් පින්නතුනි වැඩේ කියන්නේ කුසල අරමුණ දිගටම හිතේ පවත්වන්න බෑ. දැන් අපි හිතමුකෝ භාවනා කරන්න ඕනේ කියලා හිතනවා. ඒ හොඳ කුසල අරමුණක් පින්නතුනි ඒක. නමුත් වැඩේ කියන්නේ ඒ එක දවසයි දෙකයි ඒ දෙක සිද්ධ කරන්න බැබෙන්නේ. ඊට පස්සේ මාස ගානකට භාවනාව කරන්න හම්බෙන්නේ නැහැ. මොකක් හරි යෙදෙනව පින්නතුනි. එක්ක මේ හිත රාගයේ තැනක ලගිනවා.
එක්ක මේ හිත ද්වේෂයේ තැනක ලගිනවා, එතන läගලා එතන නතර වෙනවා. එහෙම තමයි මේ හිතේ හැටි. එතකොට වෙන්නේ මොකද්ද? අරමුණ කියන එක පින්නතුනේ වෙනස් වෙනවා. කැලේට ගියත් හිත එකඟ වෙන්නේ නැත්නම් ඒ කැලේ වරදක් නෙමෙයිනේ පින්නතුනේ. ඒක තමන්ගේ වරද නෙමෙයි. ඒ කැලෑවට බැලන වැඩක් නෑ. ඒක තමන්ගේ වරද. හිත එකඟ කරගන්න කෙනෙකුට පින්නතුනේ නගරයත් ආරණ්‍යයක් බවට පත් කරගන්න පුළුවන්. සමහර සාමින් වහන්සේලා නගරයත් ආරණ්‍යයක් බවට පත් කරගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ වැඩ කටයුතු කරනවා. ඒ වගේම තමන් වහන්සේ තමන්ගේ සංසාරික විමුක්තිය වෙනුවෙන් පින්නතුනේ ඒ වැඩ ටිකත් ඒ සාමින් වහන්සේ කරගන්නවා. ඒකනේ බුදුහාරු දේශනා කළේ ධර්ම දේශනාවත් නිවන් දොරටුවක්නේ. ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක්. ධර්ම දේශනාව නිවන් දොරටුවක් වෙන බව පින්නතුන් හොඳට දන්නවා. ධර්ම දේශනාවත් නිවන් දොරටුවක් වෙන බව පින්නතුන් අනිත් එක මේ බණහන පැයකට යටපත් වෙන්නේ මොනවද? පංච නීවරණනේ. එහෙනම් දේශකයන් වහන්සේගේ යටපත් වෙන්නේ මොනවද? ඒත් පින්නතුනි පංච නීවරණ. එහෙනම් බණහන පැයකට ඔයත් අංගෙ මොනවද යටපත් වෙන්නේ? ඒත් පින්නතුනි පංච නීවරණ. ඊට පස්සේ අහනවා ස්වාමිනී ප්‍රථම ධානයේදී අංග ක්‍රියාවක් ප්‍රහාණය කළ යුතුද? අංග කීයක් සම්පූර්ණ වෙනවද කියලා අහනවා. හරිම ලස්සන ප්‍රශ්නයක් පින්නතුනි. ප්‍රථම ධානයේදී අංග කීයක් සම්පූර්ණ වෙනවද? ප්‍රථම ධානයේදී අංග කීයක් දුරු වෙනවද කියලා අහනවා. සරියුත් හාමුදුරුවෝ වදාලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන අංග පහ විස්කම්බන වශයෙන් ප්‍රථම ධානයේදී යටපත් වෙනවා. අන්න එහෙනම් ප්‍රථම අපි මුලින් කිව්වේ පින්නතුනි ප්‍රථම ධානයට එන්න නම් දුරු කරන්න ඕනේ මොනවද? පංච නීවරණ. ඊට පස්සේ කියනවා විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රත යන අංග පහින් යුක්ත වෙනවා. පංච ඉන්ද්‍රියෝ නොඑක් විෂය හා ගෝචර ඇත්තෝ බවට පත් වෙනවා. අසකන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියන් එකින් එකට වෙනස් අරමුණු ලබා ගන්නවා. කනින් ගන්න අරමුණ ඇසින් ගන්නේ නෑ පින්නතුනේ. කනින් ගන්න අරමුණ ඇසින් ගන්නෙ නෑ. අපි අර මුලින් කිව්ව පින්නතුනේ ඒ කියන්නේ කෙලස් තියෙනව නම් තියෙන බව දැනගත්තොත් තමයි නැති කරන්න පුළුවන්. සමහරව ඉන්නවා කෙලස් තියෙන බව දන්නේ නෑ. ඒ තියෙන බව දන්නේ නැති නිසා පින්නතුනේ කෙලස් නැති කරන වැඩපිළිවෙලක් සමහරව හදාගෙන නෑ. කෙලස් තියෙනවා. නමුත් තියෙන බව දන්නේ නැහැනේ පින්නතුනේ. සමහරවන්ට කේන්ති යනවා. හැබැයි කේන්ති තියෙන බව දන්නේ නැහැ. සමහරවන්ට මානෙ තියෙනවා. නමුත් වැඩේ කියන්නේ මානෙ තියෙන බව දන්නේ නැහැ. සමහරවන්ට දුස්සීල බව තියෙනවා. නමුත් දුස්සීල බව තියෙන බව දන්නේ නැහැ. සමහර උඩුම්කම තියෙනවා. නමුත් උඩුම්කම තියෙන බව තියෙන බව දැනගන්න. තමන්ගේ දුර්වලතාවයක් තියෙනවා නම් ඒ දුර්වලතාවයේ තියෙන බව දැනගන්න පින්නතුනේ ඒක මදිකමක් කියලා හිතන්න එපා. ඒක දැනගෙන නැති කරන වැඩපිළිවෙලක් ප්‍රඥාවෙන් ධර්මානුකූලව හදාගන්න. එතකොට ඒක දුරු කරගන්න පුළුවන්. වැරද්ද වශයෙන් දැකලා ධර්මානුකූලව පිළිමක් කරගන්න පුළුවන් නම් ඒක පින්නතුනේ දියුණුවක් බවට පත් වෙනවා. ලෝකේ කොතනකවත් අනිත් එක බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුල වරදක් කළාය ඒ මිනිහා සදාකාලිකව මේකෙන් අයින් කරන්න ඕනේ කියන තැනක බුදුහාමුදුරු කොතනකවත් නැහැ. බුදුහාමුදුරු දේශනා කළා වරදක් වුණත් යම් කිසි කෙනෙක් මහණි මතක තියාගන්න වැරද්ද වශයෙන් දැකලා පිළිගන්න. පිළි අරගෙන දන්න කෙනෙක්ගෙන් හරි නැත්නම් ධර්මානුකූලව හරි ඒකට පින්නතුනි පිළීමක් කරගන්න. එතකොට දිනු වෙන්න පුළුවන්. ඒ වගේ ඕනතරම් කතා පින්නතුනි මේ ශාසනයේ තියෙනවනේ. ඊට පස්සේ අහනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ ස්වාමීනි මේ ඉන්ද්‍රියන්ට පිළිසරණක් නැතහොත් අරමුණු හඳුනා ගැනීම කාර්ය කරන්නේ කොහොමද කියලා ඇහුවා. ඉන්ද්‍රිය මගෙන් ගන්න අරමුණු හඳුනා ගැනීම කාර්ය කරනු ලබන්නේ මනෝද්වාරයෙන්. ඒක පින්නතොන් දන්නවනේ. ඇසක් තිබුණා කියලා ලෝකේ රූප තිබුණා කියලා දකින්නමයි කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැනේ පින්නතුනි. මොකෙන්ද? ඒක මනසින්නේ හඳුනාගන්නේ. උපමාත් අපි සමාලාට කියලා තියෙනවා පින්නතුන්ට මතක ඇති තුඹසක් තියෙනවා. හුඹහක් තියෙනවා. මේ හුඹහේ සිදුරු 6ක් තියෙනවා. මේක රිංගනවා තලගොයේ. තලගොයා මේක රිංගුවට පස්සේ මේ තලගොයා ඇදලා එළියට ගන්න ඕන නම් පින්නතුනි මොකද්ද කරන්න ඕනේ? අර සිදුරු 6න් පින්නතුනි 5ක් වහන්න ඕනේ. වැහුවට පස්සේ තුඹහ, ඒ කියන්නේ හුඹහ රත් වෙනකොට තලගොයා වෙන්නේ මොකද්ද? රත් වෙනකොට අර සිදුරෙන් එළියට එනවා. එහෙනම් පින්නතුන්ට පුළුවන් නම් කියන්න ඒ සිදුරු 6න් පින්නතුනි 5ක් වැහුවාම
වහපු සිදුරු පහ දිහා බලන් ඉන්න ඕනද? නෑ. විවෘතව තියෙන සිදුරු දිහා බලන් ඉන්නට ඕනේ. මේක උපමාවක්. මේ තුඹස කියලා කියන්නේ මොකටවත් නෙමෙයි මේ ශරීරයට. මේ ශරීරයේ තියෙන පින්නතුනේ දොරටු හයක් මොනවද? ඇයි ඇස නෙමෙයි දොරටුව? කන, නාසය, දිව, ශරීරය සහ මනස. දැන් මේක තුල ජීවත් වෙනව කවුද? කෙලෙස් මාරයා. හුඹහය තුල ඉන්නව කවුද? තලගොයා. දැන් තලගොයා එළියට ගත්ත හැටි පින්නතුන්ට මතකයි. ඒ වගේ මේක තුල ජීවත් වෙන කෙලෙස් මාරයා ඇදලා එළියට ගන්න ඕන නම් කරන්න ඕන එකම දේ තමයි මේ ආයතන හයෙන් නැත්තම් මේ දොරටු හයෙන් පින්නතුනේ පහක් වහන්නට ඕනේ. මොකද්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ දොරටු හය වහලා මනෝද්වාරයේ දෙස මනාව බලන් ඉන්නකොට ආන්නේ තැනත්තට පුළුවන් කෙලෙස් මාරය ඇදලා එළියට ගන්න පුළුවන්කම තියෙනවා. කෙලෙස් මාරය. එහෙනම් මනස නිසා නෙවෙයිද පින්නතුනේ මේ භවයෙන් භවයට යන්නේ? ඇයි? මේ සිත විසින්න පින්නතුනේ යහට අදිනවා මේ හිත, මෙහාට අදිනවා මේ හිත. ඒ භවයේ මේ භවයට අදිනවා මේ හිත විසින්. මේ භවයෙන් ඒ භවයට අදිනවා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ මේ දේශනාව තවදුරටත් පින්නතුනේ දීර්ඝ සාකච්ඡාවක් හැටියට මේ දෙදෙනා වහන්සේ සිද්ධ කරනවා. ඉතින් කාල වේලාවේ හැටියට මේ කරුණ ටික පින්නතුනේ මතක් කළේ. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ මේ දේශනාවට මහා කොට්ටිත මහරහතන් වහන්සේ ඊටාම සන්තෝෂ භාවයට පත් වුණා කියලයි මේ දේශනාව පින්නතුනේ හමාර වෙන්නේ. ඉතින් මේ අපි ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පණ්ණාසකේ සඳහන් වන මහා වේදල්ල සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මාභෝධය තුළින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ භෝධයම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ අංක 103 බණ්ඩාරවේල පාර බදුල්ල ලිපිනේ පදිංචි කාන්තා පෙරේරා මහත්මනිය. ඒ මෞතුමිය බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ පින්කම සිද්ධ කළේ බදුල්ල බණ්ඩාරවේල පාර පින්අරාව අංක 103 නිවසේ පදිංචි කාන්තා පෙරේරා මහත්මනියගේ ජුනි මාස 18 වන සෙනසුරාදාට යෙදී තිබුණු ජන්මදිනය නිමිති කරගෙන සහ 92 වන ජන්මදිනයේ යෙදුන සුනේත්‍රා රණසිංහ සොහොයුරියටත් නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම අපි ආශිර්වාද කරනවා. කාන්තා පෙරේරා මහත්මනියටත් සුනේත්‍රා රණසිංහ මහත්මනියටත් උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාමුදුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ද්‍රෝණියක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති රුවන්වැලි මහසෑයේ අනන්ත ගුණ බලයෙන් දෙදෙනාගේම සිතන්ගේ ධාර්මික සංකල්පනා බලාපොරොත්තු සියල්ලක්ම සිත් තුළ සඵල වේවා. තව තවත් පින්කම් කරගන්න කායික මානසික සුවපත් භාවයේ ලැබේවා. ඒ සුනේත්‍රා රණසිංහ සහෝදරියත් කාන්තා පෙරේරා මහත්මනිය ඒ දෙපළටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම දැනට අසනීප තත්වයෙන් පසුවන ඉරෝමා පෙරේරා දියණියට ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. කායික මානසික සුවය ලැබේවා. කරන කියන වෛද්‍ය ප්‍රතිකාර තුළින් එතුමියට නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අංක 461 නිවසේ මිහිඳු මාවත බිඳුණු වැව බණ්ඩාරවේල ලිපිනේ පදිංචි පත්මිනී පෙරේරා දියණියටත් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. අවුරුදු 45ක් පුරාවට ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පහසලද දලදා හාමුදුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සිතක් ශාන්තියක් යහපතක් වේවා. දීර්ඝායු සම්පන්නියම ලැබේවා. මිය පරලොව සපත්වන්ට යෙදුණු ආදරණීය දෙමව්පියන්ටත් විමලා පෙරේරා වැඩිමහල් සොහොයුරිය ඇතුළු පවුලේ ඥාති පරම්පරාවේ මියගිය සිහි කටයුතු සීල ඥාතීන්ටත් සසරගත ඥාතීන්ටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර ඒ ඇත්තෝ අමා මහ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපේ මාලිගාවේ ලස්සජි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු රිදුල මාද ජාලේ
කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.